මෙම උතුම් බණ දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වතිය නිදරුවනි, අද මේ සූත්‍ර දේශනා ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ කෝදනං කියන සූත්‍රයේ පිළිබඳ විස්තර ටිකක් කියන්න. මේ ලෝකේ ඉන්න ඕනෑම කාන්තාවක්, ඉත්තිංවා පුරිසංවා, ඕනෑම කාන්තාවක් පුරුෂයෙක් නිතර නිතර තමන්ගේ සතුරා පිළිබඳව කල්පනා කරන කරුණු සතක් මේ සූත්‍රයේ තියෙනවා. මේ සතුරා පිළිබඳ මේ කරුණු කල්පනා කරනකොට කාන්තා බොහොම සතුටුයි. බොහොම සතුටුයි. සතුරාට විපත් වෙනවා දකින්න අපි කවුරුත් කැමතිනේ. හරි සතුටුයි මේවා කල්පනා කරනකොට. නමුත් මොකද වෙන්නේ? මේවා අපිටමයි ලැබෙන්නේ, සතුරාට නෙමෙයි. අපේ ප්‍රාර්ථනා සතුරා පිළිබඳ වුණාට ඒක අපිටයි අනත්තේ පිණිස පවතිනවා. දැන් පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී වදාලා ඕනෑම ස්ත්‍රියක් පුරුෂයෙක් නිතර නිතර ප්‍රාර්ථනා කරනවා මගේ සතුරාගේ ලස්සන නැති වේවා. සතුරා කැත වෙනවා දකින්න බොහොම මනාපයි. නිතරම ප්‍රාර්ථනා කරනවා මගේ සතුරාගේ ලස්සන නැති වෙන්න ඕන. ඒකනේ ඇසිඩ් ගන්න. ඇසිඩ් කුප්පියක් අරන් ගන්න මිනිස්සු මූණට ලස්සන නැති කරන්න. එතකොට සතුරාගේ ලස්සන නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට මොකද වෙන්නේ? මගේ ලස්සන නැති වෙනවා. සතුරාට ගැටලුවක් නැහැ, මටයි අනත්තකරණී පිණිස පවතිනවා. දැන් බලන්න පිරුවානා පොත් වහන්සේ තුල තියෙනවානේ මෙත්තානිසංස, මෛත්‍රී ආනිසංස. මෛත්‍රී ආනිසංස වලින් එකක් තමයි මුඛවන්නෝ විප්පසීදති. මෛත්‍රී කරන කෙනාගේ මූණ පුන්සඳ වාගේ ලස්සන වෙනවා. නිතරම කිපෙන ගතිය, ක්‍රෝධය, වෛරය තියෙන කෙනාව දැක්කම කියන්න පුළුවන්. ඕනම කෙනෙක්ව දැක්කම කියන්න පුළුවන්. දැන් බලන්න සමහර අය ඉන්නවා දැක්කම ලොකු ලෙන්ගතුකමක් ඇති වෙනවා. කතා කරන්න හිතෙනවා, පස්සෙන් යන්න හිතෙනවා, ටෙලිෆෝන් නම්බරේ ලියා ගන්න හිතෙනවා. අද වුණත් ඕකනේ. පැයෙන් පැයට කතා කරනවා. ලොකු ලෙන්ගතුකමක්. ඒ මොකද එයාගේ රූපේ තියෙනවා ලොකු නිමිච්ච ගතියක්. ඇසුරට කැමනාපයි. තවත් සමහරු ඉන්නවා පින්වත්නි දැක්ක ගමන් එපා වෙනවා. කතා කරන්න නෙමෙයි මූණවත් බලන් හිටින්නේ. ආවත් එළවල දාන්න. ඒ මොකද එයා නිතර කිපෙන කෙනෙක්. එයාගේ සිත බලන්න පුළුවන් නම් අපිට ඒක පෙනේවි. එයා නිතරම අනුන්ගේ ලස්සන නැසේවා, අනුන් පිළිබඳ වෛරයෙන් ඉන්න කෙනෙක්. ඒකයි මේ සතප්පකරණ කියලා මේ කිව්වේ. සතුරාගේ ලස්සන නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට මගේ සිතට සියුම් සතුටක්. නමුත් අනත්තකරණ ඒක මට අනර්ථයේ පිණිස පවතිනවා, මගේ ලස්සන නැති වෙනවා. දෙවැනි කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළ මේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා තමන්ගේ සතුරා දිහා කල්පනා කරනවලු මගේ සතුරට නිින්ද යන්න එපා. එහෙම ප්‍රාර්ථනා කරනවා. මගේ සතුරට නිින්ද නම් යන්න එපා. දැන් බලන්න එහෙම ප්‍රාර්ථනා කරන කෙනා මදුරු දැලක් දාලා හොඳ වටින ඇඳක බුදියගෙන සතුරට නිින්ද නොයාවා කියලා මේ ප්‍රාර්ථනා කර ඉන්නවා. අරේ සතුරා නිදි. එයා ගොරෝ නිදි. මෙතන මොකද උනේ? ප්‍රාර්ථනා කරන මගේ නිින්ද මට නැති වුණා. ඔන්න අනත්තකරණේ. මගේ නිින්ද නැහැ. මගේ නිින්ද කැඩිලා. අරේ සතුරා ගොරෝ බුදි. නමුත් මේක ප්‍රාර්ථනා කරනකොට සනීපයි. නමුත් මේක Tamanට අනර්ථයේ පිණිස පවතිනවා. සැප නින්දා කවුරුත් බලාපොරොත්තු වෙනවා. සුඛං සුපති කියලා බුදුහාමුදුරු වදාලේ මෛත්‍රී කරන කෙනා වැටිච්ච ගමන් නින්දට යනවා. නමුත් මෙතන නින්ද කියන්නේ මේ
පින්වත්නි නිතරම නිදාගන්න එක නෙමෙයි නිතරම නිදාගත්තොත් අප්‍රමාදයක් නේ නිතරම නිදාගන්න එක ඇවිල්ලා දුකට කරුණා. නිතරම නිදාගත්තොත් පෙරදෙනවා. කරන්න තියෙන වැඩ ඔක්කොම පැත්තකට දාලා නිතරම පුති දැන් පුදුම විදිහට මිනිස්සුන්ට නිින්ද යනවා. බස් එකෙත් නිදි, කෝච්චියෙත් නිදි, ට්‍රීවිල් එකෙත් නිදි, බණ පොලෙත් නිදි. බණ ගෙදරට ගිහිල්ලත් නිදි, ධර්මශාලාවෙත් නිදි. බණ පටන් ගන්නකොටම නිින්ද ගිහිල්ලා. දැන් සිල් ගන්න යනවා කියලානේ වෙසක් පොයේට එම යන්නේ. දැන් වෙසක් පොය දවසේ ධර්මශාලාව වලට යන්න සිල් නෙමෙයි ඔක්කොම නිදි. ඉතින් මං කිව්වා මේ සැරේ සිල් ගන්න යනවා කියලා එන්න එපා ඊට පස්සේ නිදා ගන්න යනවා කියලා එන්න කිව්වා ගෙදරට. සිල් ගන්න නෙමෙයි එන්නේ භාගයට භාගයක් නිදි. එතකොට මේ නිින්ද කියන එක ජීවිතයට අවශ්‍යයි. නිතරම නිදා ගන්න එක පරාදෙට මුලක්. අනර්ථ පිණිස පවතිනවා. දැන් එක්තරා මිනිසෙක් මට කියනවා සාමින් වහන්සේ පිටකොටුවේ කඩේ වාලා මම බස් එකේ නැග්ගා. පෑලියගොඩ ඉන්නේ. මීගමු බස් එකේ නැග්ගා. වැස්ස තදබදේ ට්‍රැෆික් එකත් වැඩි. බස් එකේ සෙනග අඩුයි. ඉතින් නැග්ග ගමන් මට සීට් එකක් ලැබුණා. ජනේලේ ළඟම ඉතින් වැස්සනේ. වාඩි වුණා විතරයි නිින්ද ගියා. ඉතින් නිින්ද ගියාම දන්නේ නැහනේ කොච්චර නිින්ද යනවද කියලා. එකපාරට ගැස්සිලා නැගිට්ටම මීගමු බෝඩ් එක දැක්කා. පෑලියගොඩෙන් බෑලා නැහැ මීගමු ගිහලා නිින්දෙන්. බස් එකේ ගිහිල්ලා. දැන් ටිකට් ගත්තේ පෑලියගොඩට. ඉතින් මොකක්වත් නොකිය බැස්සා බිමට. බෑලා පාර පැනලා ආයි කොළඹ යන බස් එකක් තිබුණා ඒකේ නැග්ගා. ඒකෙත් අර වගේමයි බස් එකේ ඉඳ තිබුණා වාඩි වුණා නිින්ද ගියා. ආයි ගැස්සිලා නැගිටිනකොට සමන්තා හෝල් එකේ චිත්‍රපටි බෝඩ් එක දැක්කා. දෙමටගොඩ. ආයි බෑලා හම්දුන්නේ මම වැස්සේ තෙමි තෙමි ගෙදර ගියා කිව්වා පයින්. ඔන්න නිින්ද නිසා. විද්‍යාව ලබන්න චරණ ධර්ම 15ක් තියෙනවා. 15 චරණ. ඒකෙන් එකක් තමයි ජාගරයානු යෝගය නිදි නැතුව කල් ගත කිරීම. නමුත් ජීවිතයක් සැපවත් කරගන්න නිින්දත් අවශ්‍යයි නිරෝගීකමට. තින් රැට ඇඳේ බුදියගෙන නිදාගෙන සතුරාගේ නිින්ද යන්න එපා කියලා කල්පනා කරනකොට සතුරා නිදී. මගේ නිින්ද මට නැති වෙලා. අනත්ත කාරණේ. තුන්වෙනි කාරණාව සතුරාගේ ධනය නැති වේවා. සතුරාගේ ධනය පිළිබඳ වෛරයක් ඇති කරගෙන විවිධ ක්‍රම යොදවනවා ධනය නැති කරන්න. අද ඕන තරම් වෙනවා. ඕන තරම් අද මේ සූත්‍රයේ එදා දේශනා කළට අදට හරියටම ගැලපෙනවා මේක. গুপ্ত විදියට වැඩ කරන ඔය කොඩි වින අරව මේවා කරන්නේත් ඔය ධනෙ නැති කරන්න. එතකොට මොකද මෙතන වෙන්නේ සතුරාගේ ධනෙ නැති වේවා කියලා කටයුතු කරන්න මෙයා සල්ලි වියදම් කරනවා. නිකම් බෑනේ. ළමයෙක් උස්සන් ගිහිල්ලා ළමයාව සංගවලා තියලා සල්ලි ඉල්ලනවා. එතකොට අර උස්සන් ගියායේ කියන පදයට මෙයා නටන්න ඕන. ඒකෙන් සතුරාගේ ධනෙ නැති වෙන්නේ නැහැ. තමන්ගේ ධනයයි තමන්ට නැති වෙන්නේ. ඊළඟ සතප්පකාරණය තමයි සතුරාගේ දීපල භෝග සම්පත් නැති වේවා. දීපල නැති වේවා. භෝග සම්පත් තියෙන ඒවා නැති වේවා. හොරකම් කරන්නේ දැන් ඊයේ පෙරේදා ට්‍රීවිල් එකක් හොරකම් කරලා. දැන් තරහකාරයා මොකද කරලා තියෙන්නේ? ත්‍රිරෝද රතේ වංචාවෙන් උස්සන් යන්න සල්ලි දීලා ලක්ෂ ගණන් දීලා. දැන් ට්‍රීවිල් එකේ අයර් එකක් කියලා මෙයාව අරගෙන යන ගමන් ට්‍රීවිල් එකේ ළමයාව තල්ලු කරලා දාලා ට්‍රීවිල් එක අරන් ගිහිල්ලා. දැන් ට්‍රීවිල් එක නැති වෙච්ච එකනට කිසි ගැටලුවක් නැහැ. පොලිසියට ගිහිල්ලා කිව්වා ඉන්ෂුරන්ස් එකෙන් අලුත් ට්‍රීවිල් එකක් හම්බුණා. දැන් මේ සතුරාගේ භෝගේ නැති කරන්න ගියේ පරණ ට්‍රීවිල් එකක් වෙනුවට අලුත් එකක් හම්බුණා සතුරට. දැන් මෙයාට මොකද වුනේ? අර මංකොල්ලකාරයන්ට සල්ලි දීලා ඉල්ලන වෙලාවට දැන් සල්ලි දෙන්න වෙනවා. දැන් ඔන්න තමන්ගේ දේ නැති වෙන්නේ. අනුන්ගේ සම්පත් බලාගෙන ඉන්න බැරි ගතියක් මිනිසුන්ට තියෙනවා. ත්‍රිසංගත සතෙක් දිහා බලාගෙන ඉන්න බැරි කතක් තියෙනවා.
දැන් බලන්න සතුරාගේ ගෙදර බල්ලෙක් ඉන්නවා. දැන් ඊයේ පෙරේදා වෙච්ච සිද්ධියක් මේ කියන්නේ ඒක විශාල බල්ලෙක් එළුවෙක් වාගේ උසයි. මේ බල්ලා කිසිම කෙනෙකුට කරදර කරන්නේ නැහැ. බුරාගෙන එනකොට දැක්කම බයයි. කවුරුත් බල්ලට ආදරේ. දැන් මේක අල්ලපු ගෙදර තරහකාරයට බලාගෙන ඉන්න බෑ. රෙජිෆෝම් කියලා තියෙන රෙජිෆෝම් ගෙනල්ලා මස් එක්ක බැදලා අර මස් කරියත් එක්ක බැදලා බත් එක්ක දාලා මේ තිරිසනාට දීලා. මේ බල්ලත් කියන්නේ පෙරේත සතෙක් නේ මස්නේ. පෙරේත කමට කාගෙන ගියා. කාලා පැය 2යි 3යි ගිහිල්ලා තියෙන ලේ යන්න පටන් ගත්තා. ඉස්පිරිතාලෙට ගෙනියනකොටම මැරිලා. ඉතින් මැරුණේ කොහොමද කියලා බලන්න බඩපළල බලනකොට මේ බඩ ඇතුලේ තැන් වල රෙජිෆෝම් කෑලි ඉර වෙලා දිරවන්නේ නෑනේ. මොකද මේ සතුරාගේ දේපල බලලා සතුටු වෙන්න බැරි ගතිය. දැන් මේ ප්‍රාණඝාතකුත් කරගත්තනේ. ප්‍රාණඝාතයක් කරගත්තා. එතකොට සතුරාගේ දේපල නැති වෙනවා දකින්නකොට සතුටුයි. ඒකෙන් වෙන්නේ Tamanට විපතක් මිසක සතුටක් නෙමෙයි. Tamanට ඒක අනර්ථයේ පිණිස පවතින. ඊළඟ කාරණාව තමයි සතුරාගේ මිත්‍රයෝ නැති වේවා. මං අප්‍රිය කරන මේ සතුරෙක් ළඟ, මිනිස්සෙක් ළඟ කල්යාණ මිත්‍රයෝ ටිකක් ඉන්නවා නම් මට ඒක සතුටක් නෙමෙයි. මම බලන්නේ බොරුවක් කියලා, කේලම් කියලා, නැත්තම් කැලෑ පත්‍රයක් හරි ගන්න. නමක් ගමක් නැතු ලියුම් දාන්නේ මිනිස්සු. මොනවාරි කරලා අර කල්යාණ මිත්‍රයන්ව එයාට නැති කරන්නයි බලන්නේ. දැක්ක දේ නොදැක්ක කියලා, නොදැක්ක දේ දැක්ක කියලා එක පවුලෙත් මේක වෙනවා. මේ බණ කියන රටේ කැමති නෑ තමන්ගේ සතුරෙක් වටා තමන් අප්‍රසන්න කරන කෙනෙක් වටා විශාල පිරිසක් එකතු වෙනවා බලාගෙන ඉන්න බෑ. ඒ නිසා මොනවාරි කරලා අර මිත්‍රයෝ ටික තරහා කරගන්න බලනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? තමා ළඟ ඉන්න මිත්‍රයෝ තමන්ව දාලා යනවා, පරිස්සම් වෙනවා. මෙයා බොහොම භයානකයි. අරයට මේම කළා නම් අපිට කොහොම කරයිද? තමන්ගේ කල්යාණ මිත්‍රයෝ තමන්ව තේරුම් ගන්නවා. මෙයා ඇසුරට සුදුසු නැහැ. තමන්ගේ සත්පුරුෂයෝ තමන්ට නැති වෙනවා. ඊළඟ සතප්පකරණේ තමයි සතුරාගේ කීර්තිය නැති වේවා. තමන්ගේ අප්‍රසන්න පුද්ගලයාගේ ಗುಣ කියනවා නම් ඇවිල්ලා ඒ ගුණේ නසන්නයි බලන්නේ. ඔයා මොනවද දන්නේ? මං එයාව ඒ කාලේ ඉඳලා දන්නවා කියලා සත්මුතු පරපුරටම නිඳා කරලා කතා කරනවා. අර කීර්තිය නසන්න. ඒම කතා කරනකොට පිරිස මැද්දේ තමන්ගේ කීර්තිය නැති වෙනවා. අනුන්ට කරනකොට මේක සැපයි. නමුත් මේක තමන්ටයි පෙරලිලා එන්නේ. අන්තිම කාරණය තමයි සතප්ප කරුණු වලින් මගේ සතුරා මලාට පස්සේ අනිවාර්යයෙන්ම අපායටම යන්න ඕන. මගේ සතුරා දිව්‍ය ලෝකෙට යන්න එපා, මනුෂ්‍ය ලෝකෙට එන්න එපා. බල්ලෙක් වයම්, බලලෙක් වයම් අපායටම යන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. මේකෙන් වෙන්නේ සතුරා අපායට යන්නේ නැහැ. මැරෙන වෙලාවේ මේ නරක නපුරු ගතිය මේ සිටිවිල්ල මගේ සිතට ආවම කායස්ස බේදා පරම්මරණා දුක්ගතින් විනිපාතං උපපන්න. මැරුණා විතරයි, උස්ම ගියා විතරයි. නින්දෙන් නැගිට්ටා වගේ අපාගත වෙනවා. දැන් බලන්න මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේ ඉන්න ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා නිතර මේක කල්පනා කරනවලු. මගේ සතුරා අවලස්සන වේවා. මගේ සතුරාගේ නින්ද නැති වේවා. මගේ සතුරාගේ ධනෙ නැති වේවා. මගේ සතුරාගේ භෝග සම්පත් නැති වේවා. මගේ සතුරාගේ කල්යාණ මිත්‍රයෝ නැති වේවා. මගේ සතුරාගේ යසස කීර්තිය නැති වේවා. මගේ සතුරා මැරිලා අපාගත වේවා. මේවා කල්පනා කරනකොට පින්වත්නි සනීපයි. ඒකනේ ලොවැඩ සංගරාවෙන් කියන්නේ කරන කලට පව මිහිරිය මීසේ. ඕකම ධම්මපදයෙන් කියනවා පාලියෙන් මදුවා මඤ්ඤති බාලු. බාලයා මෝඩයා
පව්කම් කරනවා කියනවා සිතනවා මී පැණි කනවා වගේ. කනකොට රසයි. කරනකොට රසයි. සිතනකොට සනීපයි. නමුත් ඒවා මැරෙන්න කලින් මෙලවම තමන්ගේ සිතවිලි තමන්ටම අනර්ථය පිණිස පවතිනවා. සතුරාගේ රූපේ නැති වේවා කියලා නිතරම ප්‍රාර්ථනා කරනකොට මගේ ලේ ධාතුව නරක් වෙලා මගේ රූපේ මට නැති වෙනවා. සතුරාගේ නිින්ද නැති වේවා කියලා ප්‍රාර්ථනා කරුවොත් හැමදාම මගේ නිින්ද මට නැහැ. උදේ නැගිට ගන්න බෑ. මට ලොකු අලාභයක්. මට අලාභයක්. සතුරාගේ ධනෙ නැති වේවා කියලා විවිධ කටයුතු කරන්න මගේ ධනෙ වියදම් වෙනවා. සතුරාගේ සතපාක් යන්නේ මගේ මේ වියදම යන්නේ. සතුරාගේ භෝග සම්පත් නැසේවා කියලා ප්‍රාර්ථනා කරගෙන වැඩ කරන්න ගිහිල්ලා මගේ තියෙන භෝග සම්පත් මට නැති වෙනවා. සතුරාගේ මිතුරෝ නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට මගේ මිතුරෝ මට නැති වෙනවා. සතුරාගේ කීර්තිය සතුරාගේ තියෙන ප්‍රසිද්ධිය නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ප්‍රසිද්ධිය මට නැති වෙනවා. සතුරා මැරිලා අපාගත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම මැරිලා අපායට යනවා. දැන් මෙන්න මේ සූත්‍රයේ අපි එදිනෙදා නිතරම කල්පනා කරනවා. තමන් කරන දේවල විපාක තමන්ට. යා දිසං වපතේ බීජං. දැන් කොස් ඇටයක් පැල කළාම කොස් ලැබෙනවා. ඒ පැලේ ලොකු වෙලා කොස් ගහක් බවට පත් වෙලා ඒකේ මල් පිපිලා කොස් එනවා. දැන් කොස් ඇටයක් පැල කළ විශාල කොස් ගහකුත් ඇවිල්ලා. ඒක වටේ බෙර ගගා දුවන්න ඕනද කොස් වරෙන් කියලා නෑ. පැල කළා නම් කොස් එන්න ඕන. බීජ නියාම. කම්ම නියාම තමන් කරපු කර්මය තමන්ට විපාක දෙනවා. එතකොට මේවා මේ සිතින් කරන අකුසල කර්ම. එළියට පෙන්වන්නේ නෑ. එළියට පෙන්වන්නේ නෑ. නමුත් සිත ඇතුලින් නිතරම පත්තු වෙලා නිතරම දැවෙනවා. සිත ඇතුලේ මේක තියෙන එළියට පෙන්වන්නේ නැහැ. මිත්‍රයා වාගේ ළඟ ඉන්නවා නමුත් ප්‍රාර්ථනා කරන්නේ මර සතුරු ප්‍රාර්ථනා. ළඟ ඉඳගෙනත් ප්‍රාර්ථනා කරනවා. අද ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒකනේ බුදුහාමුදුරුවෝ මේ රූපේ බලලා මිනිහෙක් පිළිගන්න එපා. ඇසුරු කරලා තේරුම් ගන්නත් බෑ. තමන්ගේ සතුරා දැන් ඉස්සර මිනිස්සු කියනවා මේම දෙයක්. ඈත ඉන්න සතුරට වඩා ළඟ ඉන්න මිතුරගෙන් පරිස්සම් වෙන්න ඕන. ඈත ඉන්න සතුරට වඩා ළඟ ඉන්න මිතුරා එයාගෙන් පරිස්සම් වෙන්න ඕන. සමහර අය ළඟම ඉඳගෙන විවිධ කරදර අපිට කරනවා අපි දන්නේ නැහැ. ළඟම ඉඳගෙන එක පිගානේ කකා කරන්නේම අපිට වින. එකට වාඩි වෙලා ඉන්නේ. මූණ බලුවම කියන්න බෑ. නිතරම අපිට පණ දෙනවා වාගේ කටයුතු කළාට සිතින් බලන්නේ මෙයාගේ දේපල නැති කරන්න. අලාභ ඇති කරන්න. අලාභයක් කරන්නේ කොහමද? ළඟම ඉන්න නිසා අපි ආව සැක කරන්නේ නැහැ. ඒකයි ඇසුර පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඔය තරම් වදාළේ. පරිස්සමෙන් ඇසුරු කරන්න ඕන. අපි කාටත් තියෙනවා පින්වත්නි උපතින් ලැබිච්ච නුවණක්. නුවණ පාවිච්චි කරන්න ඕන. පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. දැන් මම නිතරම මගේ සතුර අවලස්සන වේවා කියලා උදේ ඉඳලා ප්‍රාර්ථනා කරන්න ගියොත් මොකද වෙන්නේ? මගේ ලස්සනනේ මට නැති වෙන්නේ. මම මගේ සතුරා නිතරම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කළොත් මම ලස්සන වෙනවා. මෛත්‍රී ආනිසංස. මෛත්‍රී කරන කෙනාගේ මූණ දැක්කම කියන්න පුළුවන් මෙයා මෙච්චර ලස්සන මොකද? ඒ ලස්සන නිකන් ලැබෙන්නේ නැහැ. ලස්සන ලැබෙන්නේ සසර මේ මෛත්‍රී කිරීමේ ආනිසංස. එතකොට පින්වත්නි සතුරත් සදාකල් ලෝකේ ඉන්නේ නැහැ. සතුරටත් අවුරුදු 100ක් ඉන්න බෑ. එයාත් මැරෙනවා මමත් මැරෙනවා. එසේනම් මම මගේ සතුරට යහපතක් කළොත් ඒක මගේ දියුණුවටයි පවතින්නේ. මම සතුරට විපතක් කරලා සතුටු වෙනවට වඩා මම සතුරට යහපතක් කරලා සතුටු වෙනවා නම් ඒක වටිනවා.
මගේ වුණ බලන්න කැමතිත් නෑ මගේ සතුරා. නමුත් මං එයාට උදව්වක් කරනවා. මං එයාට උදව්ව කළාම එයාගේ සිතත් උණු වෙනවා. මම මෙයාට මේ මෙච්චර කරදර කරලත් මට මෙයා මේ උදව්වක් නේ කරන්නේ. ඒකනේ කිව්වේ නහි වේරේන වේරානි. වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳවන්න බෑ. වෛර කරන කෙනාට අපි මෛත්‍රී කරන්න ඕන. මෛත්‍රිය කියන්නේ පින්වතුනි පාරමිතාවලින් එකක්. මෛත්‍රිය කරන්නේ නැතුව මෛත්‍රී පුරුදු පුහුණු නොකර නිවන් දකින්න බෑ. නිවන් දකින්න බෑ. මෛත්‍රිය කියන්නේ ලොකුම භාවනාවක්. මෛත්‍ර මෙත්තානුස්සති කියන භාවනාව බොහොම ලේසි කරන්න. බොහොම ලේසි. දැන් බලන්න අපේ මේ සිත නිතරම දුවනවනේ. මේ සිත දුවන පනින නිසා තමයි සිතට මේ ක්‍රෝධ අරමුණු පරිගැනීම එන්නේ මේ සිත නිතර දුවන නිසා. මේ සිතට අපි යම්කිසි වැඩක් පවරලා තිබුණොත් මේ සිතට අරව මේවා කල්පනා කරන්න වෙලාව නැහැ. ඇයි සිතට වැඩක් දීලානේ. මේ සිතට වැඩක් නැති නිසා මේ ඉන්න සිත මේ දුවනවා. එක තැනක තියාගන්න බෑ. මේ සිතට වැඩක් දෙන්න පුළුවන් මේ මෛත්‍රියම. උදේ නැගිට වෙලේ ඉඳලා මේ සිතෙන් වැඩක් ගන්නවා. මේක ඉතින් බොහොම අමාරු වැඩක්. සතියක් දෙකක් යනකම් මේක කරලා බලන්න. අමාරු නෑ මේක. ඉතින් අර සිත එක අරමුණක ගන්නයි තියෙන. උදේ නැගිට්ටා. ඇඳේ වාඩි වුණා. නැගිට්ටා බිමට බැස්සේ නෑ. ඇඳේම වාඩි වුණා. වාඩි වෙලා ටිකක් කල්පනා කරනවා මේ ඇඳ අදපු බාසුන් නෑ සූපත් වේවා. ඇයි මේ බාස් මේක අදපු නිසානේ මම මේක මෙච්චර සනීපෙන් නිදාගත්තේ. මේ මෙට්ටේ නිර්මාණය කරපු කෙනා සූපත් වේවා. මේ කොට්ට සකස් කරපු අය සූපත් වේවා. මදුරු දැල දුන්නුවේ මේ සකස් කරපු කෙනා සූපත් වේවා. මේ කාමරය අදපු බාස් සූපත් වේවා. මගේ නිදන කාමරය. මේක නිකන් ඇදුවා නෙමෙයිනේ. මේකට ගඩොල් තියෙනවා. ගඩොල් අදපු මිනිහා සූපත් වේවා. ගඟෙන් වැලි ගොඩ දාපු මිනිහා සූපත් වේවා. ඒ වැලි ටික ගොඩ දැම්මට හරියන්නේ නැහැ. මේවා ලොරියට පටවපු කෙනා සූපත් වේවා. ඒ ලොරිය පදවගෙන ආපු ඩ්‍රයිවර් මේ විදිහට දවස් ඔක්කොම කරලා බලන්න. බාත්රූම් එකට ගියා කොමඩ් එක අදපු මිනිහා සූපත් වේවා. සිංක් එක අදපු කෙනා සූපත් වේවා. බ්‍රෂ් එක ටූත් පේස්ට් එක එදිනෙදා පාවිච්චි කරන ඒවා අපි. උදේ කෑමට ගියා. කෑම මේෂය අදපු වඩු බාස් සූපත් වේවා. මේ කෑම ටික උයාපු අපේ අම්මා සූපත් වේවා. මේ කෑම ටික උයන්න සල්ලි දුන්නු මගේ තාත්තා සූපත් වේවා. ලේසි නෑ. දවසටම සිතට වැඩ. එහෙම දුන්නම තරහකාරය පිළිබඳ සිතන්න වෙලාවක් නෑ. අපේ සිත අරමුණක තියෙනවා. මේ සිත වටේටම දුවන නිසා තමයි විවිධ ප්‍රශ්න මතුවෙන්නේ. පින්වත්නි මේ ලෝක ධාතුවේ උපදිනකොට අපි කවුරු තරහකාරයෝ වෙලා ඉපදෙන්නේ නැහැ. ඉපදුනාට පස්සේ මේ අපින් කෙරෙන වැඩ නිසායි. එදිනෙදා අපි කරන කියන දේවල් නිසා. සමහර තැන්වල එක පිගානේ බත් කාගෙන හිටපු අය දැන් මූණවත් බලන්නේ නැති තරමට බද්ධ වෛර වෙලා. දැන් ටික ටික මේ වෛරය කෝපය පරිගැනීම පුරුදු වුණොත් මේක සසර දිගට පස්සෙන් එනවා. ඒකටයි බද්ධ වෛරය කියන්නේ. හොඳම නිදසුනනේ දේවදත්ත ස්වාමීන් වහන්සේ. සංසාරේ ඇති කරගත්ත වෛරය කොච්චර ආවද පස්සේ. බුදු වුණාට පස්සේ නිකන් ඉන්න දුන්නේ නැහැ. දැන් මේ විදිහට වෛර කරපු දේවදත්ත ආඳුරු අන්තිම කාලේ මොකද කළේ? සංඝ බේද කළා. සංඝ රත්නේ බෙදුවා. බේද කරගත්තා. බේද කරගෙන ගිහින් වෙනම පන්සලක් හදාගෙන ආන්දරගොල්ලෝ පිරිසකුත් එකතු කරගෙන මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ වෙනම ඉන්නවා දැන්. ඉන්නේ නිකන් නෙමෙයි අර පිරිසට මමයි බුදු ආන්දරු. දැන් යා ළඟත් ඉන්නවනේ පිරිසක්. ඒ ඇතන්ට කියනවා මමයි ඔබලගේ ශාස්ත්‍රු. දැන් බණ කී ඉන්නකොට දවසක් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දේවදත්ත ආන්දරු ළඟ ඉන්න ආන්දරගොල්ලෝ පිරිසත් අපාගත වෙනවා මේ කරන වැඩෙන්. ඒ නිසා සාරිපුත්ත රාතන් වහන්සේට කිව්වා ආයස්මා සාරිපුත්ත ඉක්මනින් යන්න.
ගිහින් අර දේවදත්ත ළඟ ඉන්න භික්ෂුන් වහන්සේලාව බේරගෙන එන්න. දැන් සරියුත් මහ රහතන් වහන්සේ කියන්නේ අම්මා කෙනෙක් වගේනේ. ශාසනයේ හිටපු අම්මා කෙනෙක්. පුදුම ඉවසීමක්. ධර්ම සේනාධිපති. දැන් සරියුත් මහ රහතන් වහන්සේ ගියා දේවදත්ත ආඳුරගේ අසපුවට. අසපුවක හිටියේ. යනකොට මෙන්න මේ අසපුවේ දේවදත්ත ස්වාමීන් වහන්සේ මොකද කළේ? අර භික්ෂුන් වහන්සේලාට බුදුහාඳුරු වාගේ වාඩි වෙලා බණ කියනවා. දැන් එයා කියන්නේ එයා බුදු වෙලා. බණ කී ඉන්න වෙලාවේ දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ එනවා. මේක දැක්ක දේවදත්ත ස්වාමීන් වහන්සේ. දැක්ක ගමන් දේවදත්ත ස්වාමීන් වහන්සේටත් සිදුවීමක් මතක් වුණා. මොකද්ද? සමහර දවස්වල බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව පටන් ගන්නවා. පටන් අරගෙන ටිකක් දේශනා කරලා නතර කරනවා. නතර කරලා කියනවා ආයස්මා සාරිපුත්ත මට දැන් අමාරුයි. මට කොන්දරි දෙනවා. මං ටිකක් සැතපෙන්නම් විවේක ගන්නම් සාරිපුත්ත මෙතන ඉඳලා ওই සූත්‍රය කියන්න. කිව්වම සරියුත් මහ රහතන් වහන්සේ බුදුහාඳුරු නතර කරපු තැන ඉඳලා කිසි අඩුවක් නැතුව සූත්‍රය කියාගෙන යනවා. ඒ පුදුම ඒකයි ධර්ම සේනාධිපති කියන්නේ. එහෙම සූත්‍රයක් බලන්න පුළුවන් පිරිත් පොතේ තියෙනවා. සච්ච විභංග ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා මේ විදිහට බුදුරජාණන් වහන්සේ පටන් අරගෙන නතර කළා. සාරිපුත්ත මට බෑ. සාරිපුත්ත කියන්නේ ධම්සක් පවතුම් සූත්‍රයේ අටුවාවක් වගේ විග්‍රහ කර කර සරියුත් මහ රහතන් වහන්සේ ලස්සනට මේ සූත්‍රයේ දේශනා කළා. දැන් මේක මතක් වුණා දේවදත්ත ආඳුරට. දේවදත්ත භික්ෂුන් වහන්සේ මොකද කළේ? සාරිපුත්ත මහ රහතන් වහන්සේව දැකලා කිව්වා සාරිපුත්ත මට ටිකක් අමාරුයි. ඔයා බණ ටිකක් කියන්න මං ටිකක් නිදා ගන්නම් කියලා කිව්ලා සැතපුණා. දැන් අර බුදුහාඳුර කරපු වැඩේ නෙමෙයි කළේ. මට අමාරුයි කිව්වා. ඉතින් සරියුත් ආඳුරට මේ හොඳ අවස්ථාව. සම්මා දිට්ඨිය ඇති කරන්න බණ ටික කියලා ඉන්න ටික අය ඔක්කොම එක්කන් ගියා. දැන් මෙයාට තද නින්දක් ගිල්ල නැගිට්ටා. නැගිටලා බලනකොට ශාලාවේ නැහැ. ආන්දරගොල්ලෝ ගිහිල්ලා. ඒත් නොගිය කීප දෙනෙක් ළඟ හිටියා. ඒගොල්ලෝ යන්නේ නැහැ. මෙයා එක්ක සංසාරේ එන අය. ඒගොල්ලෝ ගියේ නැහැ. S2 කැරලා ඇඳේම සැතපීලා මේ වයසයි දැන් අවුරුදු 80කට කිට්ටුයි. S2 කැරලා බැලුවා කවුරුත් නැහැ. ළඟ හිටපු භික්ෂුවකගෙන් ඇහුවා කෝ මේ පිරිස කියනකොටම කිසි අනුකම්පාවක් නැතුව අර ළඟ හිටපු භික්ෂුන් වහන්සේ මේ ධනීසෙන් ගැව්වා පපුවට. ඇඳේ ඉන්න දේවදත්ත ආඳුරන්ගේ පපුවට ඇන්න කකුලෙන් ධනිසෙන් ඇන්න. ඇනලා සැරකලා මම නේනම් තමුන්නාන්සේගේ අග්‍ර ශ්‍රාවක. ඔබ වහන්සේ බුදුහාඳුනලා මමනේ සාරිපුත්ත. මට නෙදී මොකටද සාරිපුත්තට බණ දුන්නේ? සාරිපුත්ත බණ කියලා හිටපු අය ඔක්කොම එක්කන් ගියා. දැන් ගාපු පාරට ලේ වමන යන්න පටන් ගත්තා. අන්තිම අවස්ථාව. ලේ යන්න පටන් ගන්න කොටයි මේ දේවදත්ත තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ගුණ මතක් වුණේ. මම මොන තරම්නම් අපරාධයක් කළාද බුදුරජාණන් වහන්සේට? කයනුත් කළා, වචනේනුත් කළා, සිතනුත් කළා. කයෙන් විතරක් නෙමෙයි ගල පෙරළුවේ කයෙන්. වචනෙන් බේබද්ද කියලා මම බැන්නේව්වා. අභූත චෝදනා කෙරෙව්වා කාටද? තුන් ලෝකයේ සනසන බුදුරජාණන් වහන්සේට. නැගිට්ට වෙලේ ඉඳලා සිතින් මම ප්‍රාර්ථනා කළේ බුදුරජාණන් වහන්සේට කරදර වෙන්නමයි. නමුත් මටයි මේ ඔක්කොම උනේ බුදුහාමුදුරන්ට මොකක්වත් උනේ නැහැ. දැන් සත්‍ය අවබෝධ වුණා. අර ළඟ හිටපු අයට වැඳලා කිව්වා දැන් මට අවසానයි. මගේ උස්ම ටික යන්න කලින් මාව ගෙනියන්න කිව්වා ඇඳ පිටිම උස්සලා බුදුරජාණන් වහන්සේ ඉන්න ජේතවනාරාමයට. දැන් ඇඳ පිටින් උස්සන් යන්නේ පාර දිගේ ලේ වමනේ යනවා. දැන් සිවුරේ මූණේ ශරීරේ ඔක්කොම ලේ. එතනම ගඟක්, ගඟේ මිනිස්සු නානවා. දැන් මේ තෙරුන් වහන්සේ කියනවා ජේතවනේ පේනවා. අනේ මාව ටිකක් බිමින් තියන්න. මම ගඟට බෑලා මූණකට සෝදගෙන සිවුර ටිකක් සෝද ගන්න. මේම ලේ පෙරාගෙන බුදුන් වහන්සේ දකින්න බෑ. අරගොල්ලොත් ඇඳ බිමින් තිබ්බා. අනේ බැස්සා. පියවර දෙකක් තුනක් ඉස්සරහට යනවා.
එක පාරට සිතක් පිටක් නැති මේ පොළොව පැලෙන්න පටන් ගත්තා. පොළවෙන් ගිනි පටන් ගත්තා. අර ගඟේ නාන මිනිස්සු ගොඩ ඇවිල්ලා කෑ ගැව්වා මේක දැකලා. අනේ පොළොව පලාගෙන යනකොට අත් දෙක නළලේ තියාගෙන ජේතවනාරාමේ දිහා බලලා වැන්දා. අපේ කවියා කියනවා ලංකාවේ ඕක අනේ බුදු මස්සිනේ මාව බේරගන්න. දේවදත්ත ආන්දර එහෙමයි කියාගෙන ගියේ. බුදු ආන්දරගේ මස්සිනානේ මේ යසෝදරාගේ අයියා. අනේ බුදු මස්සිනේ මාව බේරගන්න කියාගෙන ගියේ. අනාගතයේ පසේ බුදු වෙලා නිවන් දකින්න. නමුත් මොකද මේ වුනේ? සංසාරේ පුරාම වෛරයටයි සිතේ ඉඩ දුන්නේ. ටිකක් පටන් ගත්ත මේ වෛරය මේක ලොකු වෙලා අන්තිමට බුදු කෙනෙකුගේ ලේ සොලවන තරම් සංඝ ભેද කරන තරම් දරුණු උනේ කවුරු නිසාවත් නෙමෙයි තමන්ගේ සිතේ ඇතිවෙච්ච වෛරය. ඒකයි මේ වෛරය කියන එක පින්වත්නි බතක් පිලුම් වුණා වගේ. වෛරය මුලින්ම තමන්ගේ සිතයි නසන්නේ. තමන්ටයි අනත්ත්‍ය පිණිස පවතින. ඊළඟටයි ඒක අනුන්ට බලපාන. කේන්ති ගියා කියනවා. වෛරයෙන් කියන්නේ මොකක් හරි කළා මට ගොඩක් කේන්ති ගියා. ඒ නිසා මරණ පවා සිදු වෙනවා. අතේ හිටපු ළමයා උස්සලා පොලේ ගැව්වා තාත්තා කේන්තියෙන්. ප්‍රාණඝාතයක්. ළමයා මලා තාත්තා තාම බන්ධනාගාරේ. ඔන්න ටිකක් ඉවසන්න ටිකක් කල්පනා කරන්න. චුට්ටක් කල්පනා කළා නම් ඒ තරම් බරපතල වරදක් වෙන්නේ නැහැ. ගෙදරක වුණත් අම්මා තාත්තා කතා කරනකොට අපි ඉවසන්න ඕන. තාත්තා මොනවා හරි කියන වෙලාවේ අම්මා ඉවසන්න ඕන. පස්සේ තාත්තට කරුණු කියලා දෙන්න ඕන. තාත්තයි අම්මයි දෙන්න එක දිගට කතා කරගෙන ගියොත් එතන ප්‍රශ්නේ මතුවෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ නිරන්තරයෙන්ම මෙත්තාය භික්කවේ මේ මෛත්‍රී එක්ක ජීවත් වෙන්න. නිකන් නෙමෙයි යානි කතාය මෛත්‍රිය කාර් එකක් වාගේ එලෝගෙන යන්න. තිත්තං චරං නිසින්නෝවා සයානෝවා සතර ඉරියව්වෙම මෛත්‍රිය භාවිතා කරන්න. සියල්ලෝම සූපත් වේවා. මිනිස්සු විතරක් නෙමෙයි. දැන් බුදුහාඳුරු මිනිස්සු විතරක් කිව්වේ නෑනේ සබ්බේ සත්තා. සියලුම සත්වයෝ. දැන් බලන්න අද මම දැක්ක පෞගිය කාලෙක පෞගිය දවසක පිගානකට පොල් තෙල් ගාලා. පිගානේ. පොල් තෙල් ගාලා පොඩි එකාට දීලා මදුරුව මරන්න. කවුද අම්මා? මේ පිගානේ එකපාරක් ඒට කරන මදුරුව 100ක් 200ක් ඒකට ඇවිල්ලා මැරිලා ඇලිලා. මදුරුවත් කැමති ජීවත් වෙන්න. මේ පුංචි මනස වෙනස් වුණා ප්‍රාණඝාතේ. මදුරුවත් සුවපත් වේවා. අපච්චි මොකද කළේ? කඩෙන් ගෙනල්ලා දීලා බැඩ්මින්ටන් එකක්. මේක ඔන් කරලා අල්ලනකොට මදුරුවා මේකේ වැදිලා කුඩු පට්ටම් වෙලා යනවා. තාත්තා කරලා තියෙන්නේ පුතාට ගෙනල්ලා දීලා මදුරුව මරණ මැෂිම. මේ පුංචි මනසේ ඔය විදිහේ නරක නපුරු ගති ඇතුල් වුණාම ඒ ළමයා ලොකු වෙනකොට වෙනස් වෙලා. ඉස්සර අපේ ආච්චි අම්මා පන්සලට එක්කන් යනකොට ඉතින් කියනවා පුතේ සෙරෙප්පු දාගෙන එන්න එපා. ඉතින් අපි ආනවා ඉතින් මේ සෙරෙප්පු නැතුව කොහොමද යන්නේ? පුතේ බෝකොළ පෑගෙනවා. ඉතින් මොකද කරන්නේ පන්සලේ මෙතන බෝකොළ ටික ඔක්කොම ඇඳලා ඉවරයි අපි. ඇයි පෑගෙනවනේ? විහාර සිතුවම් පෙන්නලා කිව්වා දැක්කද පුතේ බොරු නම් කියන්න එපා. අර කටේ තෙල් වක් කරනවා. බයයි. බර වැදිච්ච කෙනාව පෙන්නලා කිව්වා පයින් ගාන්න එපා වැඩිහිටියෙකුට සතෙකුටවත් ගාන්න එපා. දැක්කද කකුල? බයයි. පවට බය කළා. අද කරන්නේ පවට පුරුදු කරන එක. ගෙදර අම්මයි තාත්තයි අල්ලපු ගෙදර එක්කෙනා එක තරහනම් පොඩි එකාට යන්න දෙන්නේ නැහැ. පොඩි එකාගේ සිතටත් වෛරය නැමැති බීජ රෝපණය කරලා. ඉතින් ඒ පොඩි එකත් ඒ මූණ දිහා බලන්නේ නැහැ. නෑ පොඩි අය සෙල්ලම් කරන එකටත් බාධා පනවනවා. පොඩි එකාගේ මනසටත් දාලුන් එක කතා කරන්න එපා අපේ තරහකාරයෝ කියලා. නෑ. එතකොට මෙන්න ගෙදර අපේ වැඩිහිටි අය
පින් ඇති අම්මයි තාත්තයි ගෙදර අපේ ආලෝකය කිව්වා. අම්මයි තාත්තයි අපේ ගුරුවරු කිව්වා. අම්මා කරන එක තාත්තා කරන එක තමයි ළමයි ඉගෙන ගන්න. අම්මත් ආච්චි අම්මා තමන්ගේ නැන්දනියට වෛර කරනවා නම් ඒක දුව ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න. ඒ නිසා නිරන්තරයෙන්ම සිත පරිස්සම් කර ගන්න ඕන. මේ වෛරය නැමැති පහත් නින්දිත ගතිය එලවලා දාන්න ඕන. ඒවා තිරිසන් ගති. වෛර කරනවා කියන එක තිරිසන් ගති. දැන් බුදුරජාණන් වහන්සේ මයංගනේ මේ නාගදීපෙට වැඩියනේ. යුද්ධයක් සංසිඳවන්න ආවේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ලස්සන ජාතක කතා දෙක තුනක් දේශනා කරලා තියෙනවා. එකක් තමයි කපුටගේ බකමූණගේ වෛරය. අද වෙනකන් ලෝකේ තියෙනවා. තිරිසන් ගතිය. ඒ කොහමද ඈත අතීතේ කැලේ සත්තු ටික දැන් මේ කුරුල්ලෝ ටික එකතු වෙලා බැලුවා. සියලුම සත්තුන්ට රජෙක් ඉන්නවා. මූදේ ඉන්න සතුන්ට රජෙක් ඉන්නවා. ගා ඒ ළඟට සිව්පාවුන්ට රජෙක් ඉන්නවා. මේ අපිට විතරයි රජෙක් නැත්තේ. අපි රජෙක් පත් කරගමු කියලා කුරුල්ලෝ ටික එකතු වුණා රජෙක් තෝරන්න. එකතු වෙනකොට කපුටා එන්න පරක්කු වුණා. කපුටා වෙලාවට එන්නේ නැහනේ. කපුටා පාර දිගේ කකා කුණු ගොඩවල් අවුස් එන්නේ. දැන් අනිත් කුරුල්ලෝ ටික ඔක්කොම එකතු වෙලා රජා ඇටියට රජපුටුවේ වාඩි කෙරෙව්වා බකමූණක්. ඉතින් බකමූණක් කිව්වම දන බුම්මගෙනනේ ඉන්නේ. දැන් කපුටා පරක්කු වෙලා ආවා. ඇවිල්ලා බැලුවා කවුද අපේ රජා? බලනකොට පුටුවේ ඉන්නවා බස්සා බුම්මගෙන. කපුටා වීලුවක් කළා. ලෝකේ රජකම ලැබෙනවා කියන්නේ ලොකුම සතුටනේ. ලෝකේ සතුට කියන්නේ රජකම ලැබෙන දවසේ තියෙන සතුට. ඒ රජකම ලැබිච්ච දවසෙත් අපේ රජාගේ මූණ බලන්න මෙච්චර බය නම්. මේකට කේන්ති ගියොත් කොච්චර භයානක වෙයිද? කිව්වා විතරයි බකමුණට කේන්ති ගියා. පන්නගෙන ගිහිලා කපුටව මැරුවා. දැන් අද වෙනකන් දාවල කාලේට බස් එක්ව දැක්කම කපුටෝ ටික ඔක්කොම එකතු වෙලා කොටලා මරනවා. රැට කපුටෙක්ව දැක්කම බස්සෝ ටික එකතු වෙලා කොටලා මරනවා. මෙන්න බද්ධ වෛරය කියන්නේ ඒකයි. මේ සුළුවෙන් පටන් ගන්න වෛරය. පස්සේ මේක අපි දන්නේම නැතිව මා විශාල වෛරයක් බවට පත් වෙලා තමන්ගේ වටින ලස්සන ජීවිතය විනාශ කරලා දානවා. තමන්ගේ ජීවිතය විනාශ කරලා දාන. ඒ නිසා පින්වත්නි මේ ධර්ම දානේ බෙදලා දෙන්නේ මෛත්‍රියෙන්. එතකොට අපේ සිත ඒකනේ ලෝකේ පහළ වෙච්ච බුදුවරු වදාලේ සචිත්ත පරියෝ දපන. තමන්ගේ සිත රකින්න. සෑම බුදු කෙනෙක්ම දේශනා කළේ ඒකයි. අනුන්ගේ සිත නෙමෙයි තමන්ගේ සිත රකින්න. තමන්ගේ සිත රකින්න කෙනා තමයි දියුණු වෙන්නේ. එතකොට මේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, එකට එක කිරීම, පලි ගැනීම, කිපෙන ගතිය සමහරු ඉන්නවා පාරේ බල්ලෙකුටවත් නිදා ගන්න දෙන්නේ මොකෙන් හරි උට හරි ගන්න. සමහරු ඉන්නවා මේ කිපෙන ගතිය පොඩ්ඩ වෙනස් වුණොත් ඉවරයි. සමහර අයට ඉවසන්න බැරිව කන බත් පිගාන උස්සලා පොලේ ගන්න. ඒ නිසා පින්වත්නි නිරන්තරයෙන් අපි මිනිස්සු වෙලා උපන්නා. අඩුවක් නැතුව උපන්නා. ලෝකේ බලන්න අපි විකෘති වෙලා නැහැ. මේකටයි කියන්නේ පුබ්බේච කත පුඤ්ඤතා. පෙරකල පිණි බලය අපිට තියෙනවා. අපි පින් අරගෙනයි මේ ලෝකෙට ආවේ. ඒකයි මේ සැප අපිට ලැබුණේ. ලෝකේ සමහර දැන් ලංකාවේ නම් අපිට මේ විකෘති මිනිස්සු දකින්න නැහැ. දඹදිවේම ගියාම බලන්න පුළුවන්. මේමත් මිනිස්සු ලෝකේ ඉන්නවද කියලා හිතෙනවා. මේ මිනිස්සු බල්ලු නෙමෙයි මිනිස්සු. බලන්න බයයි. සමහර අයව දැක්කම පුදුම බයක් දැනෙනවා. මනුස්ස ලෝකේ උපන්නා විකෘති වෙලා. අපිට එහෙම දෙයක් උනේ නැහැ. මේක නිකන් ආව නෙමෙයි. සෙවණැල්ල වාගේ කලපින පස්සෙන් ආවා අපිට. අපි සංසාරේ මෛත්‍රී කළා.
ඒ නිසා අපි ලස්සනයි මේ බලන්න මේ කවුරු ලස්සනයි. මේ සියලු දෙනා ළඟ මෛත්‍රිය තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා බලන්න බයයි. මූණ දැක්ක ගමන් බයයි. අන්න ක්‍රෝධ ගතිය නිසා ලස්සන නැති කරගත්තා. ඉදිරියේත් අපි මෙරි මෙරි ඉපදී මේ සංසාරේ යන්න ඕන. ඊළඟ ආත්මේ සැපවත් කරන්නේ අම්මා තාත්තා නෙමෙයි. නැතං මාතා පිතා කෛරා කවුරුත් නෙමෙයි මං කරන දේවල විපාකයි මට ලැබෙන්නේ. දැන් දවසක් අනාථ පිණ්ඩික සිට මේ විශාකා උපාසිකාවගේ මාමා මිගාර බෞද්ධයෙක් නෙමෙයි විශාකා සෝවාන් වෙච්ච කෙනෙක්. නමුත් දීග ගියේ මිත්‍යා දෘෂ්ටික ගෙදරකට මුලින්ම. දැන් මාමා දාවල කෑම කනවා රත්තරම් පිගානක ලක්ෂයක් වටින රන් තැටියක සුවඳ බත්. ওই සුවඳ බත් කියන්නේ අද අපි කියන ඔය බාස්මති. බත් පුරෝලා කනවා විශාකා ළඟ ඉඳගෙන මාමට කෑම බෙදනවා. සාමින් වහන්සේ නමක් වැඩියා. විශාකා කල්පනා කරනවා අපේ මාමා දැන් දෙන්න කියයි මොනවාරි. අර ආම්ද්‍රුත් වඩින්නේ නැහැ බලාගෙන ඉන්නවා. ඇයි මේ කන වෙලාව? විශාකා ටික වෙලාවක් බැලුවා මාමා මොකක් වන්නේ අර ටික කාගෙන යනවා රත්තරන් පිගාන. විශාකා මාමටත් ඇහෙන්න එක අර සාමින් වහන්සේට කිව්වා අනේ ගරු සාමින් වහන්සේ අපේ මාමා පුරාණේ කනවා. පුරාණේ කනවා වෙන ගෙදරකට යන්නේ කොහොම මේන් ලැබෙන එකක් නැහැ කිව්වා. කිව්වා විතරයි මිගාරට කේන්ති ගියා. රත්තරන් බත් පිගාන මුස්සලා පොලේ ගැව්වා. රත්තරන් තැටිය මුස්සලා පොලේ ගැව්වා. විශාකාවට තිබුණානේ දිග කෙස් කලඹක් කේස කල්යාණි කොණ්ඩෙම්ම අල්ලගත්තා. අල්ලගෙන ප්‍රශ්න කළා මේ රත්තරන් පිගානේ මම බත් කන වෙලාවේ උඹ මොකද්ද මේ කියපු කතාව? එදා පුරාණේ කියලා කිව්වේ අසුචි වලට. රත්තරන් පිගානේ සුවඳ බත් කන වෙලාවේ අපේ මාමා අසුචි කනවා කියවම කේන්ති යනවනේ. කිව්වා නෑ මාමේ මං ඒ අර්ථයෙන් කිව්වා නෙමෙයි. එහෙනම් මොකද්ද පුරාණේ කනවා කිව්වේ? මාමේ පෙරකල පින දැන් රත්තරන් පිගාන ලැබුණා. සුවඳ බත් ලැබුණා. මෙච්චර වටින මේසක පුටුවක වාඩි වෙලා කන්නේ පෙරකල පින පුරාණේ. පුරාණේ කරපු ටික මේ කන්නේ. මේ භවයේදී පිනක් දාමක් කළේ නැත්තම් මේ රත්තරන් පිගාන ඊළඟ ආත්මෙට ලැබෙන්නේ මේක අරගෙන යන්න බෑනේ. රත්තරන් පිගාන ලැබෙන්නේ නැහැ සුවඳ බත් ලැබෙන්නේ නැහැ. කියපු ගමන් මිගාර තේරුම් ගත්තා. පෙරකල පිනයි මේ සැප සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේ අඟපසඟ මේම ලැබෙන්නත් පින් කරලා තියෙන්නේ බෑ. කොර උනේ නෑනේ. මන්ද බුද්ධික උනේ නෑනේ. මෙන්න මේක කල්පනා කරන්න. රූප සම්පත්තිය ලැබුණේ නිරෝගී සම්පත්තිය ලැබුණේ සනීප කරන්න බැරි ලෙඩ. පුංචි ළමයි මේ ඉපදිච්ච ගමන් පුළුන් ගොඩවල් වගේ ඇඟ පුරාම බට ගාලා ඒ දරුවා මොන තරම් විඳවනවද? අපි පන්සලේ ඉන්න නිසා මේවා දකින්නේ අයි පිරිත් කියන්නේ යන්න ඕන සෑම තැනකට. මාසෙකට සැරයක් මේ ඇඟිල්ලට විදලා ලේ ටිකක් ගන්නකොට අපි ඌයි ගාලා කෑ ගන්නවා. සීනි බලන්න ගන්නවා නෙලේ කෑ ගන්නවා ඒ වෙලාවේ. අර කතා කරන්න බැරි පුංචි දරුවාගේ ඇඟ පුරාම කටු ගාලා. මොන තරම් සමහර ලෙඩ සනීප කරන්න බෑ. සමහර ළමයි නිල් පාට වෙලා. කවුද මේ අම්මා කළා නෙමෙයි. අම්මා ඉටි රූපේ වාගේ ලස්සනයි. තාත්තා ඉටි රූපේ වාගේ ලස්සනයි. ඇයි දරුවට මේම වුනේ? පවාරගෙන ආවා. පෙච්ච තප්පති මැරිලා මෙන්න තැවෙන්න සිද්ධ වුණා. කවුරුත් කළා නෙමෙයි. තමන් කරන දේ තමයි තමන්ට සැප පිණිස පවතින. ඒ නිසා පින්වත්නි මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ සතුරාගේ දේවල් පිළිබඳ කල්පනා කර කර තමන්ගේ ශ්‍රමයත් කාලයත් ධනයත් වියදම් වෙලා තමන්ට අනර්ථයක් වෙනවා විනා සතුරට ඒකෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. සතුරා දියුණු වෙනවා. මටයි ඒක අනර්ථයේ පිණිස පවතින්නේ. සතුරට නෙමෙයි. සතුරා දියුණු වෙනවා. මගේ සිතිවිලි නිසා මගේ ಗುಣධර්ම නැති වෙනවා. මම සමාජයට එපා කරපු මිනිසෙක් වෙනවා. කිසිම කෙනෙක් මාව ප්‍රිය කරන්නේ නැහැ. මාව සමාජයේ කොන් වෙලා
විවිධ ප්‍රශ්න වලට මුහුණ දීලා මැරිලත් සැනසීමක් නැතුව පෙරේත ලෝක භූත ලෝකවල ඉපදිලා එතනත් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මගේ සිත මෛත්‍රී සාගත වේවා. මම නිරන්තරයෙන්ම මෛත්‍රියෙන් යුක්තව කටයුතු කරන්න මට ශක්තිය ලැබේවා. මේ වෛරය තිරිසන් ගතියක්. ඒක තිරිසනා ළඟටම යත්වා මම මිනිස්සෙක් වෙලා උපන්නා. මගේ සිතේ මනුෂ්‍ය ධර්ම වැඩෙත්වා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න ඕන.